අපි පස්වෙනි ගාන බලමු. පෙට්ටියක් තුල එකම වර්ගයේ හා ප්‍රමාණයේ පළතුරු බීම බෝතල් 5ක් ඇත. එයින් දෙකක් කල් ඉක්ුත් වූ ඒවා වන අතර ඉතිරි 3 කල් ඉක්ුත් වීමට ආසන්න ඒවාය. විද්‍යාගාර සහායකේ පෙට්ටියෙන් අහඹු ලෙස බෝතලයක් ඉවතටගෙන එය ආපසු නොදමා අහඹු ලෙස තවත් බෝතලයක් ඉවතට ගනී. මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ නියමිත අවකාශය නිරූපණය කිරීමට සූදානම් කළ අසම්පූර්ණ කොටු දෙකක් රූපයේ දැක්වේ. මෙහි E1 හා E2 මගින් කල් ඉක්ුත් වූ බෝතල්ද N1, N2 හා N3 මගින් කල් ඉක්ුත් වීමට ආසන්න බෝතල්ද දැක්වේ. නියැදි අවකාශය කුඩා කොටු දෙකක් තුල X නැත්නම් කතිර සලකුණ යොදා ගනිමින් දක්වන්න. දැන් මේ ගානේදී විශේෂම දේ තමයි කල් ඉක්ුත් වෙන බෝතල් තියෙනවා, කල් ඉක්ුත් නොවන බෝතල් ආසන්නයේම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම කල් ඉක්ුත් වෙන බෝතල් තියෙනවා. කල් ඉක්ුත් වූ බෝතල් කීයද? 2යි. කල් ඉක්ුත් වීමට ආසන්න බෝතල් තියෙනවා 3ක්. ඊළඟ වැදගත්ම දේ තමයි බෝතලයක් එළියට ගත්තම දැන් මෙතන තියෙනවා මේ බෝතල්, මේ තියෙන්නේ කල් ඉක්ුත් වීමට ආසන්න බෝතල් තමයි අපි ඇඳලා තියෙන්නේ නිල් පාටට වෙන්න. එතකොට අපි ඊළඟට බලමු කල් ඉක්ුත් වුණ බෝතල් අපි රතු පාටින් අඳිමු. නිකන් ඕගලන්ගේ පහසුවට. දැන් මෙහෙම තියෙන තැනකින් මෙහෙම අපි මේක එක පෙට්ටියකට දාලා අරන් තියලා තියෙනවා. මේකෙන් පරීක්ෂණාගාරයේදී මිනිස්සේ මේ පහෙන් එකක් සසම්භාවිත කිසිම තේරීමක් නැතුව නිකන් ඔහේ අත දාලා කිසිම මේ තේරීමක් බැලීමක් නැතුව තමාට අතට හවු වෙන පළවෙනි බෝතලේ ගන්නවා. එහෙම වුණාම මේ පහෙන් ඕන එකක් එළියට එන්න පුළුවන්. හැබැයි ගැටලුව වෙන්නේ එන කුමන හෝ බෝතලය නැවත දාන්නේ නැහැ. එන බෝතලය නැවත දාන්නේ නැහැ. ඒක මෙතන රඳවාගෙන තමයි නැවත ඊළඟ මේ පෙට්ටියේ යම්කිසි බෝතල් ඉතුරු වෙන්න පුළුවන් සකස් කිරීමක්. ඒ කියන්නේ සකස් කිරීම කිව්වේ අනිවාර්යෙන් බෝතල් 4යි ඉතුරු වෙන්නේ. මොකද එක බෝතලයක් දැනටමත් මෙතන රඳවලා තියෙනවා. මේ ඉතිරි බෝතල් 4න් තව එකක් එළියට ගන්නවා. මෙන්න මේකයි මේක තමයි පළමු ගැනීම කියලා මෙතන කියන්නේ. මේ කියන්නේ දෙවනි ගැනීම. දෙවන ගැනීම කියන්නේ මේක. එතකොට පළමු ගැනීම මෙතනින් සටහන් වෙලා තියෙන, දෙවන ගැනීම මේකෙන් සටහන් වෙලා තියෙනවා. දැන් මෙතන ඔයගලන් තේරුම් ගන්න මේ පළවෙනි ගැනීමේදී E1 වෙන්නත් පුළුවන්, E2 වෙන්නත් පුළුවන්. E1 කියන්නේ මොකද්ද? E1 කියන්නේ කල් ඉක්ුත් වෙච්චි. N1 වලින් N2 N3 වලින් කියන්නේ මොකද්ද? කල් ඉක්ුත් වීමට ආසන්න. N1 N2 N3 මේකට E1 E2 කියන එකක් එනවා. මම මේ රතු පාටින් දැම්මේ කල් ඉක්ුත් වෙලා නිසා. තේරුම් ගැනීමට පහසු වෙන්න. එතකොට පළමු ගැනීමේදී අපි හිතමු මෙන්න මේක E1 කියලා සැලකමු. අපි නිකන් තේරුම් ගන්න මම මේක කියන්නේ. E1 තියෙනවා, මේක E2 තියෙනවා. මේකත් අපි සලකුණු කරගෙන යන්න. එතකොට අපිට ගාන හදන්න ලේසි. E1, E2, N1, N2, N3. අපි හිතමු E1 බෝතලේ මෙතනට ආවා කියලා. පළවෙනි ගැනීමේදී එයාට තෝරා ගැනීමේදී ලැබෙන්නේ E1 බෝතලේ. ඒක E1 බෝතලේ වුණොත් මෙන්න මේ පළවෙනි ගැනීමෙන් පස්සේ මේ පෙට්ටිය තුල E1 බෝතලේ තියෙනවද නැද්ද? E1 බෝතලේ නැහැ. මොකද E1 බෝතලේ මෙතනට ආවට පස්සේ මෙතන E1 බෝතලයක් නැහැ.
මෙතන තියෙන E2 තියෙනවා n1 n2 n3 තියෙනවා. ඊට පස්සේ දෙවන ගැනීමේදී මෙතනදි ඒ E1 බෝතලේ නැත්තම් දෙවන ගැනීමේදී E1 කියන එකක් ගන්න පුළුවන්ද? E1 බෝතලේ ගන්න පුළුවන්ද? දැන් මෙතන E1 නැහැ. E2 තියෙනවා. ඊට පස්සේ n1 තියෙනවා, n2 තියෙනවා, n3 තියෙනවා. දැන් E1 බෝතලේ පැත්තකින් අරන් තියෙනවා. දෙවන ගැනීම සිද්ධ කරද්දී දැන් ආයෙ දෙවනි පාරටත් බෝතලයක් ගන්න ඕනේ. දෙවන ගැනීම සිද්ධ කරද්දී E1 බෝතලේ ගන්න පුළුවන්ද බැරිද? ගන්න බෑ. හේතුව මොකක්ද? E1 බෝතලේ පළවෙනි එක අරගෙන අහක් කළා ඉවරයි. නැවත දෙවන ගැනීමදී E1 බෝතලේ ගන්න විදියක් නැහැ. මොකද දෙවන ගැනීම සිද්ධ කරන අදාළ නියදියේදී E1 නැහැ. E1 ඉවත් වෙලා ඉවරයි නියදිය. එතකොට දෙවන අවස්ථාවේ E1 ගැනීම කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. නැවත බෝතලේ දාන්නේ නැත්තම්. දානවනම් මේක වෙන්න පුළුවන්. මේක දාන්නේ නැහැ කියලා ගාන කියනවනේ නැවත දාන්නේ නැහැ කියලා. ඒක හින්දා වෙන්න පුළුවන් E2 වෙන්න පුළුවන්, N1 වෙන්න පුළුවන්, N2 වෙන්න පුළුවන්, N3 වෙන්න පුළුවන්. ඔය හතරෙන් ඕන එකක් වෙන්න පුළුවන්. අන්න ඕක ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. දැන් මේ E1ට වගේම E2 මෙතනට ආවොත් මෙතන E2 නැහැ. එතකොට E2 මෙතන නැත්නම් මෙතන E2 තියෙන විදිහක් නැහැ. E2 නෝන අනිත් ඒවා තියෙන්න පුළුවන්. N1 මෙතන ඉතුරු වුණොත් මෙන්න එකකවත් N1 තියෙන්න බෑ. එතකොට මෙතන N1 තියෙන විදිහක් නැහැ. N1 නෝන අනිත් ඒවා E1 E2 තියෙනවා, N2 N3 තියෙන්න පුළුවන්. අන්න ඒ සිද්ධිය එන්න ඒක තමයි මෙතන සම්භාවිතාවයෙන් පෙන්වුම් කරන්න කියලා කියන්නේ. පළමු ගැනීම අපි මෙහෙම හරහට දක්වනවා, සිරස් අතර දක්වන්නේ දෙවන ගැනීම. දැන් අපි දන්නවා පළවෙනි ගැනීම E1 වෙලා දෙවන ගැනීමත් E1 වුණොත් සලකුණු කරන්න ඕනේ මෙතන. පළවෙනි ගැනීමත් E1 වෙලා දෙවන ගැනීමත් E1 කියන එක ආවොත් මෙතන තිතක් තියන්න ඕනේ. දැන් අපි දන්නවා මෙතන ඉගෙන ගත්තා නැවත මේ බෝතලේ පුරවන්නේ නැහැ කියලා ගානේ දීලා තියෙන නිසා. පළවෙනියට E1 බෝතලේ තෝරගත්තොත් පළවෙනි ගැනීමේදී දෙවන ගැනීමේදී E1 බෝතලේ එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්ද බැරිද? එන්න බෑ. ඒකෙන් හින්දා පළවෙනි ගැනීමත් E1 වෙලා දෙවන ගැනීමත් E1 වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මෙතනට තිතක් එන්න කවදාවත් විදියක් නැහැ මේ ගානේදී. මොකද ආයෙ මතක තියාගන්න E1 බෝතලේ, ඒ කියන්නේ පළවෙනි ගැනීමේදී ගන්න බෝතලේ නැවත අර පෙට්ටිය ඇතුළට දාන්නේ නැති නිසා තමයි ඒක වෙන්නේ. එතකොට මෙතන තිතක් එන්න විදිහක් නැහැ. පළවෙනි ගැනීම E1 බෝතලේ වෙලා දෙවන ගැනීම E2 වෙන්න පුළුවන්. පළවෙනි ගැනීම E1 වෙලා දෙවන ගැනීම E2 වෙන්න පුළුවන්. පුළුවන්. මොකද මෙන්න මේ පළවෙනි ගැනීමෙන් පස්සේ ඉතුරු නියදියේ E2 තියෙනවා. එහෙනම් E2 වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක කතිර සලකුණකින් සලකුණු කරලා පෙන්නන්න ඕනේ. එතකොට N1 පළවෙනි ගැනීම E1 වෙලා N2 දෙවන ගැනීම වෙන්න පුළුවන්ද? N1 එක දෙවන ගැනීම වෙන්න පුළුවන්ද? පුළුවන්. N2 එකත් පුළුවන්. N3 එකත් පුළුවන්. මොකද මේ හතරම මෙන්න මෙතන තියෙනවා. E1 එළියට ආවොත් දෙවන ගැනීම E1 වෙන්න විදියක් නැහැ. ඒකින්ද මෙතන සලකුණු වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක මම මේක පුරවන හැටි කියලා දෙන්නම්. මෙතන E2 තමයි තියෙන්නේ. අපි E2 ගත්තා කියලා තමයි කිව්වේ. අපි E2 නැතුව අපි හිතමු E1 ගත්තා කියලා තියෙනවා. අපි හිතමු E2 එළියට ගන්න මෙතන. E2 එළියට ගත්තොත් මෙතන තියෙන්නේ මොකක්ද? E1 ඉතුරු වෙනවා. N1 N2 N3 කියන එක එන්න පුළුවන්. එහෙනම් මෙතනට එන්න පුළුවන් මොකක්ද? මේ හතරෙන් එකක්. E2 වෙන්න විදිහක් නැහැ. ඒකින්ද පළමුව ගැනීම E2 බෝතලේ එළියට ගත්තොත් දෙවන ගැනීම E1 වෙන්න පුළුවන්ද බැරිද? E1 වෙන්න පුළුවන්. එහෙනම් මේකේ කතිරය දාන්න ඕනේ. පළවෙනි ගැනීම E2 වෙලා දෙවන ගැනීමත් E2 වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ නියදියේ E2 වෙලා නැහැ. එහෙනම් මෙතන කතිරයක් එන්නේ නැහැ. මෙතන කතිරයක් එන්නේ නැහැ. එතන හිස්. මොකද අපිට කියන්නේ කතිර සලකුණකින් දක්වන්න. පළවෙනි ගැනීම E2 වෙලා දෙවන ගැනීම N1 වෙන්න පුළුවන්ද? පුළුවන්. N2 වෙන්න පුළුවන්. N3 වෙන්න පුළුවන්. මේ අවස්ථාව තේරුම් ගන්න ඕනේ. අපි N2ටත් මේක කරමු.
මොකද තේරුම් ගන්න ලේසි වෙන්න මම ඒක කරන්නේ. අපි හිතමු ඒ කියන්නේ මෙන්න මේක පුරවන්න යන්නේ n1 ගන්න එළියට බෑ. දැන් n1 එළියට ගත්තම මොකද්ද? e1 e2 කියන දෙකම දැන් ඇතුළට එනවා. මොකද ඒක තේරිලා එළියට ඇවිල්ලා නැහැ. ඉතුරු වෙන්නේ n2 එකයි n3 එකයි. එහෙනම් දෙවන ගැනීම එන්න පුළුවන් e1 හෝ e2 හෝ n2 හෝ n3 විතරයි. එහෙනම් පළවෙනි ගැනීම n1 වෙලා දෙවෙනි ගැනීම e1 වෙන්න පුළුවන්. මොකද මෙතන e1 තියෙනවා. පළවෙනි ගැනීම n1 වෙලා දෙවෙනි ගැනීම e2 වෙන්න පුළුවන්. ඒකක් තියෙනවා. පළවෙනි ගැනීම n1 වෙලා දෙවෙනි ගැනීම n1 වෙන්න බෑ. මොකද මෙතන n1 නැහැ. n1 බෝතලේ එළියේ තියෙන. එහෙනම් මේක එන්නේ නැහැ. පළවෙනි ගැනීම n1 වෙලා දෙවෙනි ගැනීම n2 වෙන්න පුළුවන්. පුළුවන්. n3 වෙන්න පුළුවන්. පුළුවන්. එහෙනම් අපිට පේනවා මෙන්න මේ පේළිය e1 ට e1 e2 ට e2 n1 ට n1 n2 ට n2 n3 ට n3 මේ වගේ හරහට තියෙන කිසිම එකක් සලකුණු වෙන්නේ නැහැ. ඒක අපි කටපාඩමින් ගිහින් දාලා හරියන්නේ නැහැ. තර්කයානුකූල මේක තමයි තේරුම් ගන්න තමයි මම මේ කියන්නේ. මේක තමයි තර්කය. එතකොට ඊළඟ එක අපිට පුරවන්න පුළුවන් මෙහෙම රූපය ඇඳලාම යන්න ඕනේ. පළවෙනි අවස්ථාවේ n2ට ඇවිල්ලා දෙවන අවස්ථාව e1 වෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාව n2 වෙලා දෙවන අවස්ථාව e2 වෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාව n2 වෙලා දෙවන අවස්ථාව n1 වෙන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාව n2 වෙලා දෙවන අවස්ථාව n2 වෙන්න බෑ. වෙන්න බෑ මොකද බෝතලේ ආයෙ ඇතුළට දාන්නේ නැහැ. පළවෙනි අවස්ථාව n2 වෙලා දෙවන අවස්ථාව n3 වෙන්න පුළුවන්. ඒ නිසා කතරයක් කියනවා. මේකෙදිත් එහෙමයි. පළවෙනි එක n2 වෙන්න පුළුවන්, n3 වෙන්න පුළුවන්. e1 වෙන්න පුළුවන් දෙවෙනි එක. මේක n3 e2, n3 n1, n3 n2. ඔය එක වෙන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ හරහට තියෙන මේ හරහට එන මේ කතරේ මේවා සම්බන්ධ වෙන දැන් e1 e1 e2 e2 ඒවා එන්නේ නැහැ. මේ කතරේ ටික තමයි. මේක නිකම්ම කටපාඩම් කරන් ගිහින් සමහරු දාන්න පුරුදුලාද නේ. එහෙම දාන්න එපා. මේ කතරේ දානවට තේරුමද? මේ කතරයක් වැටෙනවා කියන්නේ ඒ සිද්ධිය වෙනවා කියන එක. එතන කතරයක් වැටෙන්නේ නැහැ කියන්නේ එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ කියන එක. එතකොට පළවෙනි ගානට උත්තරේ මෙන්න මෙහෙම සලකුණු වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි ගානේ උත්තරේ. දෙවෙනි කොටස ඉවතට ගත් බෝතල් දෙකම කල්කුත් ඒවා බීම යන සිද්ධිය කොටු දැලෙහි වටකොට දක්වා එහි සම්භාවිතාව සොයන්න. හරි. දැන් බලන්න මේකේ කල්ලිකුත් වෙනවා නම් මොකද්ද කල්ලිකුත් වෙනවා නම් e1 e2 වෙන්න ඕනේ. මේ කොටු දැලෙහි e1 e1 කියන අවස්ථාව වෙන්නේ නැහැ. e1 e2 කියන අවස්ථාව වෙනවා. e2 e1 කියන අවස්ථාව වෙනවා. e2 e2 කියන අවස්ථාව වෙන්නේ නැහැ. හරි අපි මෙහෙම එකක් e1 n2 කියන්නේ මොකද්ද? e1 n2 e1 කියන්නේ පළවෙනි ගත්ත එක කල්ලිකුත් වෙන එකක්. දෙවෙනි ගත්ත එක කල්ලිකුත් වෙන ආසන්න එකක්. e1 n2 ගත්තා. අපි හිතමු n2 e2 ගත්තා කියලා මෙන්න මේක. n2 e2 ඒ කියන්නේ මොකද්ද? පළවෙනි ගත්ත එක කල්ලිකුත් වෙච්ච එකක් නෙමෙයි. ආසන්න එකක්. දෙවෙනියට ගත්ත එක කල්ලිකුත් වෙච්ච එකක්. දැන් තේරෙනවානේ මේ එක එක ලක්ෂ වලට තේරුමක් තියෙනවා. දැන් අපි මේ ලක්ෂ්‍ය වගේ ගත්තා. ඒ මොකද්ද? පළවෙනි එකත් කල්ලිකුත් වීමට ආසන්නයි. දෙවෙනි එකත් කල්ලිකුත් වීමට ආසන්නයි. ඒ කියන්නේ මේ දෙකම කල්ලිකුත් වෙච්ච ඒවා නෙමෙයි. දැන් මේක අහන්නේ මොකද්ද? දෙකම කල්ලිකුත් වෙච්ච. එහෙනම් e1 e2 සම්බන්ධ වෙච්ච විතරයි. දැන් මෙතන තියෙනවද ලක්ෂයක්? නැහැ. මෙතන ලක්ෂයක් දිනව නැහැ. එහෙනම් ලක්ෂ දෙක තියෙන්නේ මේ ටික විතරයි. එහෙනම් එන්න පුළුවන් මේකේ මේ ටික විතරයි. දැන් මේකේ අහන සම්භාවිතාවක්. මෙහෙම පොතේ රවුන්ඩ් කරලා පෙන්නන්න පොතේනේ පේපර් එකේ ඔයගොල්ලෝ මෙහෙම රවුන්ඩ් කරලා පෙන්නන්න ඕනේ. මේක තමයි පිළිතුර. දැන් අහන මේක සිදුවීමේ සම්භාවිතාව කීයද කියලා. දැන් මේක සිදුවීමේ සම්භාවිතාව කියන්නේ මුළු සිද්ධි ගාන ඕන. මේ සිද්ධි ගාන කියන්නේ මොකද්ද? මේ කතිර ගාන. දැන් මෙතන කතිර කියලා දෙනවා. 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි. මෙතන තියෙන්නේ එක පැත්තක 10යි අනිත් පැත්තේ 10යි 20ක් තියෙනවා. ඒ කියන්නේ වෙන්න පුළුවන් සිද්ධි තියෙනවා කීයක් තියෙනවද? 20ක් තියෙනවා. වෙන්න පුළුවන් සිද්ධි 20ක් තියෙනවා.
සිද්ධි 20ට දෙකම කල්ලිකුත් තියෙන සිද්ධි කීයද 2යි. එහෙනම් මේක සුළු කරාම එනවා 10න් 1යි. සම්භාවිතාව දෙකම කල්ලිකුත් වීම සිද්ධ වීම 10න් 1යි සම්භාවිතාව. හරි ඊළඟ කොටස අපි බලමු. සහායකයා මෙම ඉවතටගත් බෝතල් දෙකම ආපසු පෙට්ටියට දමයි. ඉන්පසු පර්යේෂකයෙක් එම පෙට්ටියෙන් අහඹු ලෙස බෝතලයක් ඉවතටගෙන එහි ඇති බීමවල එක්තරා බැක්ටීරියා විශේෂයක් තිබේදයි පරීක්ෂා කරයි. මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ. මෙහි ඊ මගින් බෝතලය කල්ලිකුත් වීමද එන් මගින් බෝතලය කල්ලිකුත් වීමට ආසන්න වීමද B මගින් බැක්ටීරියා විශේෂය තිබීමද B ඩෑෂ් මගින් බැක්ටීරියා විශේෂය නොතිබීමද දැක්වේ. දැන් මෙතන අපි දීලා තියෙනවා NE තිබ්බොත් කල්ලිකුත් වූ බෝතලයක් වෙනවා. N තිබ්බොත් කල්ලිකුත් වීමට ආසන්නයි. B තිබ්බොත් බැක්ටීරියා තිබ්බ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. B ඩෑෂ් කියන්නේ බැක්ටීරියා නොතිබ්බ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. දැන් මේ වගේ ගානකදී මේ රුක් සටහනේ මේ කොටස දීලා දෙනවා මෙතන දීලා නැහැ. මේ කොටස දීලා දෙනවා මේ කොටස නැහැ. මෙතන දීලා දෙනවා මෙතන නැහැ. ඇත්තටම දන්නේවා තියෙනවා 3ක් නොදන්නේවා තියෙනවා 3ක්. මේ වගේ එකක නොදන්න කොටස හොයන්න පුළුවන්. ඒක තමයි ඊළඟට කියන්නේ තුන්වෙනි ගාන කියන්නේ අදාළ සසම්භාවී රුක් සටහනෙහි ලියා දක්වන්න. මෙන්න මේ තැන්වල හිස් තැන් පුරවන්න කියලා රුක් සටහන. දැන් ගත්තොත් එහෙම නියැදියේ තියෙනවා බෝතල් 5ක්. බෝතල් 5න් බෝතල් 2ක් අපි හොඳටම දන්නවා කල්ලිකුත් වුණ බෝතල්. බෝතල් 3ක් කල්ලිකුත් වීමට ආසන්න බෝතල්. එතකොට නියැදියේ තියෙන්නේ කල්ලිකුත් වූ බෝතල් හා කල්ලිකුත් වීමට ආසන්න වූ බෝතල් පමණක් නම් ඒ දෙක විතරක් නම් කල්ලිකුත් වූ බෝතල් ගාන 5න් 2යි නම් මේක හොයන්න කොහොමද පුළුවන්? ඒක අර 5න් 3 අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. කොහොමද හොයන්නේ? එකෙන් අඩු කරනවා අදාළ සම්භාවිතාව. 5න් 2 දැන් මේ වගේ එකකදී හොයන්නේ මෙතන තියෙන එක එකෙන් අඩු කරනවා. එකෙන් අඩු කරා මෙතන තියෙන. එතකොට නම් මෙතන තියෙන. මේ වගේ එකක් හදන්නේ කොහොමද? මේ කියන්නේ එක කියන්නේ එක බෙදීම එකම තමයි එක කියලා අපි ගන්න. දැන් මේක භාග සුළු කිරීම. 1ටයි 5ටයි පොදු හරය 5යි. 5ට එකේව 1යි. එක වැඩි කිරීම මෙතන 1යි. 5 වැඩි කිරීම 1යි. අඩු කිරීම 5ට 5 1යි. එක වැඩි කිරීම 2යි. මෙතන 2. 5 1 5යි. එක වරක් 2 2යි. 5යි උත්තරේනේ 3න් 2යි. එහෙනම් මේ 5න් 2යි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන 3 බෙදීම 5යි මෙතන මේක එක උත්තරය. දැන් මෙතන හොයන්නේ ඒ විදිහම තමයි. මොකද රුක් සටහනේ වෙන්න පුළුවන් සිද්ධි දෙකයි තියෙන්නේ. එතකොට එකක් B වෙන්න පුළුවන් ඊළඟ එක B ඩෑෂ් වෙන්න පුළුවන්. එතකොට B එක 4න් 1යි නම් B ඩෑෂ් කියන්නේ 1 ඍණ 4න් 1යි. 1 ඍණ 4න් 1යි. ඒක හදන්නේ කොහොමද? පොදු හරය 4යි. එතකොට මෙතන එන්නේ 4යි ඍණ 1යි. එතකොටනේ 3 බෙදීම 4යි. එතකොට මෙතන ලියන්න පුළුවන් 3 බෙදීම 4යි සම්භාවිතාව. මෙතන එන්නේ එකම තමයි. අඩු කිරීම 20න් 19යි. ඒ කියන්නේ අන්තිමට උත්තරේ එනවා 20න් 1යි කියලා. සුළු කරලා බැලුවම එන්නේ 20න් 1යි. එතකොට මේ තියෙන අවසාන පිළිතුරු තුන මේකයි මේකයි. ඒක තමයි තුන්වෙනි ගානේ උත්තර වෙන්නේ. හතරවෙනි කොටස ඉවතටගත් බෝතලයේ ඇති බීම වල බැක්ටීරියා විශේෂය තිබීමේ සම්භාවිතාව සොයන්න. ඒ කියන්නේ ඉවතටගත් බෝතලයක් ඕනම බෝතලයක් ඉවතට ගත්තොත් ඒකේ බැක්ටීරියා විශේෂය තිබීමේ සම්භාවිතාව හොයන්න. මෙතන අපි කොහොමද මේක කරන්නේ? ඒ කියන්නේ මෙතන අපි E වෙලා B වෙන්න පුළුවන්. B කියන්නේ මොකද? බැක්ටීරියා විශේෂය තිබීම. B භාගය ඩෑෂ් කියන්නේ බැක්ටීරියා නොතිබීම. එතකොට මේ වගේ එකක නිකම්ම B වෙන්නේ නැහැ. E වෙලා තමයි B වෙන්නේ. දැන් මෙතන N වෙලා B වෙන්නේ. එතකොට E වෙලා ඊට පස්සේ තමයි B වෙන්නත් ඕනේ. මෙතන N වෙලා ඊට පස්සේ තමයි B වෙන්නේ.
ඒතර ඒ වගේ එකක් කොහොමද? E වෙලා B වෙනවා කියන්නේ කොහොමද? E වෙන්න සම්භාවිතාව කීයද? 5න් 2යි. E උනාට පස්සේ B වෙන්න කීයද? 4න් 1යි. E වෙන්න 5න් 2යි. ඒක උනාට පස්සේ B වෙන්න 4න් 1යි. එතකොට ඒ කියන්නේ මෙන්න මේ පාත් එකේ යන්නේ. ඊළඟ එක මොකක්ද? මේ පාත් මෙතනට ඇවිල්ලා මෙතනට එන්නේ. ඒ කියන්නේ මොකක්ද? 5න් 3යි මොකක්ද? n වීමේ සම්භාවිතාව. n උනාට පස්සේ b වීමේ සම්භාවිතාව 20න් 1යි. ඒතර ඔය දෙක එකතුව තමයි. මොකද අන්තිමට ඕනේ මේ b වෙන්න හරි මේ b වෙන්න හරි. එතකොට a b දෙකම වෙනකොට වෙන්න පුළුවන් දේ තමයි මෙන්න මේ පාත් එකේ යන්න පුළුවන් එකක්. ආවෝ නැත්නම් මෙන්න මේ විදිහට වෙන්න පුළුවන්. e වෙලා b වෙන්න පුළුවන්, n වෙලා b වෙන්න. e වෙලා b වෙන එක තමයි මේ තියෙන්නේ. n වෙලා b වෙන එක තමයි මේ තියෙන්නේ. ඒතර මේක සුළු කරාම එනවා. දෙවරක් 1 2යි 5 වරක් 4 20යි. ධන 3 වරක් 1 3යි 5 වරක් 20 100යි. මේකේ කුඩාම පොදු හරය වෙන්නේ 100. 100ට 20 ඒවා 5යි. 5 වැඩි කිරීම මෙතන 2. මැද්ද එකතු කිරීම 100ට 1යි වැඩි කිරීම 3. 5 2 10යි 3යි 100 සමානයි 100න් 13යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට අපි පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස කියන කොටස් හතරම කරා. මේක සම්භාවිතාව ගානක්. මේ ගණන් හරිම ලේසි. අපි නිතර හැදලා පුරුදු කරලා ගියොත් අපිට විභාගෙදී ලේසියෙන්ම හදන්න පුළුවන් ගානක් තමයි සම්භාවිතාව කියන්නේ. අන්තිමකට පිළිතුර අපි මෙතන තියෙනවා. අපි හිතනවා මේ ගාන ඕගලන්ට හොඳට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. අපි ඕගලන්ට ඉදිරියටත් මේ වගේ ගණන් තේරුම් කරවලා දෙන්න පාස් පේපර්ස් ගන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ 2015 පේපර් එකේ පළවෙනි කොටසේ A කොටසත් B කොටසත් කියන කොටස් දෙකම අපි සමග සම්බන්ධ වෙලා හිටියා. ඕගලන්ට බොහොම ස්තුතියි. අපිට ඕගලන්ගේ සහයෝගය දක්වන්න, subscribe කරන්න. අපේ channel එක හොඳයි නම් ඕගලන්ට යමක් සිද්ධ වෙනවා නම් මේ channel එකෙන් ඕගොල්ලෝ හිතනවා නම් සමාජයට යහපතක් වෙනවා, යම් කිසි කෙනෙකුට මේකෙන් දෙයක් ඉගෙන ගන්න තියෙනවා කියලා අපිට subscribe කරලා සහයෝගය ලබා දෙන්න, bell button එකත් ඔබන්න. ඒ වගේම මොන හරි අපේ අඩුපාඩු තියෙනවා නම් comment කරන්න, like කරන්න. අපිට ඒ වගේ ඕගලන්ගේ සහයෝගය දක්වන්න කියලා අපි ඉල්ලනවා.